या प्रशंसा वेवा गौरवे वेवा महिमे वेवा අපි තවත් දවසක දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නට යනවා. පසුගිය දවසේ මම ඔබත් සමග පැවසුවා ශුද්ධාත්මයන් වහන්සේ අපේ පාලකයා. එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ අපේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා මම පැවසුවා. අපි අලුත් කිවිසුමක සෙනගක් අපි සියල්ල කරන්නට ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන. අලුත් කිවිසුමේ අපි සියල්ල කරන්නට ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන. අලුත් කිවිසුම කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මෙන් අපිව රැගෙන යන ගමනක්. දෙවියන්ගේ ආත්මෙන් අපිව රැගෙන යන ගමනක්. අලුත් කිවිසුම කියන්නේ දෙවියන් වහන්සේ මිනිසයා තුළට පැමිණිලා මිනිස්යාව දෙවියන්ගේ ආත්මෙන් රැගෙන යන ගමනක්. එතකොට පරණ කිවිසුමේ මිනිසයා තුළ ශුද්ධාත්මයන් වහන්සේ හිටියේ නැහැ. ඒකයි යේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා පූජාවක් වුණා. පූජාවක් වෙලා පරම කිවිසුමේ සියලුම යක්ෂ පරවේග අන්ධකාරවල වලින් ඒ වැරදි ස්වභාවයෙන් වහන්සේ අපිව ගලවගත්තා. දුක් විඳලා වේදනාව විඳලා ගලවගෙන මානසික ආත්මයන් වහන්සේව මිනිසයා තුළට එවුවා. අපි ආත්මික ගමනක් ගමන් කරන පිණිස. හalleluya. එතකොට අලුත් කිවිසුමේ ඇදහිලි වන්තයා තුල ස්ථීර ලෙස ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙනවා. මේක ඊටමත් වැදගත් කාරණයක්. ඔබ මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුම් අරගෙන ඔබ ශුද්ධාත්මයට ඉඩ දීලා ඔබගේ ජීවිතය ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන රැගෙන යන්නට අවශ්‍යයි. දැන් මම ගිය සතියේ මම ප්‍රකාශ කරුවා අද ගොඩක් සභාව වැරදි එනු සුද්ධතුමිනි කියනවා. ඒ වගේම තව ගොඩක් දුර්වලකම් සභාව තුළ සිද්ධ වෙනවා. ඇදහිල්ල ගමනක් ගමන් කරන්නේ නැහැ. පෙනුමෙන් ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ හැම එකටම මූලික හේතුව තමයි ඔබ මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන කෙනා ගැන හරියට ඉගෙනගෙන නැහැ, තේරුම් අරගෙන නැහැ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අලුත් කිවිසුමක සේවකයෙක් හැටියට ඇදහිල්ල ගමනක් ඔබ ගමන් කරන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට අද කිතුණු සභාවල් වල ගොඩක් පරණ කිවිසුමේ ක්‍රම සහ විදි ගෙනලා තිබෙනවා. යේසුස් වහන්සේ ඉවත් කරපු, එපා කරපු, අහෝසි කරපු ගොඩක් දේවල් සභාවට ගෙනල්ලා අන්‍ය සුභාරංචියකට සැබෑ සුභාරංචිය මාරු වෙලා මෙවැනි කාරණා ගොඩක් සිදු වෙලා තිබෙනවා අද කිතුණු සභාව තුළ. ඒවා ගැන මම ඉදිරි දවස්වල බොහොම ලස්සනට ඔබට පැහැදිලි කරන්නට යනවා. අද මම ඔබට කතා කරන්නට යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතෙන් යන්නේ නැහැ කියන එක. ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතයේ අවසානය දක්වා උන්වහන්සේ අපේ ජීවිතය තුළ ස්ථිරව සිටින පිණිස දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට දී තිබෙනවා. ඒ නිසා අපි දේව වචන කීපයක් බලමු. මේ දේව වචන කීපය බලනකොට ඔබට තේරෙයි, ඔබට දැනෙයි ශුද්ධාත්මයන් වහන්සේ කවදාක්වත් අපිව දාලා යන්නේ නැහැ. ඉතින් අපි එනු සුද්ධතුමිනි කියලා හැමතිස්සෙම කියන්න අවශ්‍ය නැහැ. ඒක ඇවිල්ලා ඍණාත්මක ක්‍රමයක්. පරණ කිවිසුමේ සිදුවෙච්ච ක්‍රමයකට හා සමානයි. මම ගිය පාරත් කිව්වා දෙවියන් වහන්සේ ඉන්නේ දුර නෙමෙයි. දෙවියන් වහන්සේ ඉන්නේ අපි තුලයි. ඒ නිසා ඒ දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුල මුත්‍රා කරලා තිබෙනවා. අපි ප්‍රථමයෙන් පෙරළමු එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයට. එපිස 4:30ට අපි පෙරළමු. එපිස 4:30 කියනවා එපිස 4:30 කියනවා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. මක්නිසාද උන්වහන්සේ නුඹලා තුල මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝය. එතන කියනවා ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා
මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවා. ඒ නිසා මුද්‍රා කරනවා කියන්නේ අච්චු ගහනවා. අච්චු ගහනවා සීල් කරනවා. ඒ කියන්නේ ඒක නොසෙල් වෙනවා. සීල් කරන්නේ ඒක සෙලවෙන්නේ නැහැ. ඒක යන්නේ නැහැ ආයේ. ස්ථිරව පවතින පිණිස. හalleluya. සීල් කරනවා කියන්නේ ස්ථිරව පවතින පිණිස. එතකොට සුද්ධාත්මයන් වහන්සේ කවදාකවත් අපේ ජීවිතේ යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ස්ථිරව මිදීමේ දවස දක්වා. කියන්නේ අපේ ජීවිතයේ අවසානයේ දවස දක්වා ඒ සුද්ධාත්මයන් වහන්සේ අපේ තුල දාලා තිබෙනවා. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතෙන් මේ ඕන වෙලාවට යන්නයි ඕන වෙලාවට එන්නයි එහෙම කෙනෙක් නෙමෙයි. දැන් ගොඩක් මිනිස්යන්ගේ මතයක් තියෙනවා මම පව් කෙරුවොත් සුද්ධාත්මය මගෙන් යනවා කියලා. නැහැ. මම ඒ ගැන ඔබට බොහොම පැහැදිලිව අද පැහැදිලි කරන්නම්. ඔබ පව් කරුවාට සුද්ධාත්මයන් වහන්සේ යන්නේ නැහැ. නමුත් සුද්ධාත්මයන් වහන්සේ දුකටපත් වෙනවා. ඒකයි මේ පදේ කියන්නේ. 29 වෙනි පදේ දිහා අපි බැලුවොත් 29 ඉඳන් අපි කියවුවොත් ඔබ මේක පැහැදිලිව තේරුම් ගන්නට යනවා. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නැර. අසන්නන්ට ප්‍රයෝජනෙ ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියාපල්ලා. දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා මක්නිසාද උන්වහන්සේ නුඹලා තුළ මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවේ. එතකොට ඉහත කියන්නේ පාපයක් ගැන. නුඹලාගේ මුඛයෙන් කතා කරන දූෂ්‍ය කතාව පාපයක්. දැන් මෙතන කියනවා දේව වචනේ පාපය කරන්න එපා, වැරදි කතා කරන්න එපා, ඇදහිල්ලට විරුද්ධව කතා කරන්න එපා. ඒ වුණාම සුද්ධාත්මයන් වහන්සේ දුකටපත් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ දුක් නොදෙල්ලා ඊට පස්සේ කියනවා. උන්වහන්සේ උඹලා තුළ මුද්‍රා කරලා තිබෙනවා. ඒ නිසා දුක දෙන්න එපා පාපය කරලා. පැහැදිලිද? තේරුම් ගන්න ඔබ පාපය කෙරුවා කියලා දැන් කිතුණු අතින් පාපය වෙනවනේ. නේද? දේවදාසය අතින් පාපය වෙනවා. ත්‍රේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ දාලා යනවද? කවදාවත් නැහැ. පාපේ වුණාම උන්වහන්සේ යම් මට්ටමක දුකටපත් වෙනවා. යන්නේ නැහැ අපිව දාලා කවදාවත්. එතකොට ඒක වැරදි මතයක්. පව් කෙරුවම සුද්ධාත්මය යනවා කියන එක. එහෙම වෙන්නේ නැහැ. මම ඔබට කතාවක් කියන්නම්. ගොඩක් දෙනෙක් දන්නවා මම රිහැබිලිටේෂන් මිනිස්ට්‍රි එකක් කරනවා පුනරුත්ථාපන කඳවුරක්. ඉතින් මේකට ආවා මේකට එන්නේ මත්කුඩු බීලා අන්ත අසරණ වෙච්ච මිනිස්සු. ඉතින් මේකට ආවා හොඳ සහෝදරෙක්. ඔව් කුඩු බීපු සහෝදරෙක්. ඔව් කුඩු බීලා මාත් සමග අවුරුදු 2ක් ඔව් මාත් සමග සේවය කෙරුවා. ගැලවීම ලැබලා බෞද්ධිස්ම වෙලා සුද්ධාත්මය ලැබලා හොඳට සේවය කරගෙන හිටියා. ඊට පස්සේ මොහු මගෙන් වෙන් වුණා. වෙන් වුණාට පස්සේ මොහු නැවතත් කුඩු වලට වැටුණා. හරි? මේ ගැලවීම ලැබපු සුද්ධාත්මය ලැබපු සේවය කරපු සහෝදරයා නැවතත් කුඩු වලට වැටුණා. වැටිලා ඔහු පාපය කරගෙන දෙවියන්ගෙන් අයින් වෙලා ඈත් වෙලා ඔහු කාලය ගත කෙරුවා. හොඳට අහගන්න. ගත කරන විට මොහු තුල යම් දෙයක් සිදු වෙන්න පටන් ගත්තා. ඔහුගේ අදවත තුල අකුරාන්තරේ ආත්මයන් වහන්සේ මොහුව පසුතැවිල්ලට ලක් කරන්න පටන් ගත්තා. මොහු හැමදාම වගේ මොහු මට කතා කරන්න පටන් ගත්තා. පාස්ටර් මාව නැවත ගන්න. දැන් මම ඔබට කියන්න හදන්නේ මේකයි. ඔබ දෙවියන්ගෙන් අයින් වෙලා ඔබ සුද්ධාත්මය ලබලා දෙවියන්ගෙන් අයින් වෙලා ඔබ පාපයට ලක් වුණ විට උන්වහන්සේ දුකටපත් වෙලා ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ ඔබට කෑ ගහන්නට යනවා. ඔබට කතා කරන්නට යනවා. මගේ දරුවා හොඳට හිටපු මගේ දරුවා
දෙවියන්ට සම්බන්ධ වෙච්ච මගේ දරුවා මොනවද ඔබ මේ කරන්නේ? පාපය ඔබට පැහැදිලි ලෙස පෙන්වන්නට යනවා. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ. වහන්සේ දාලා යන්නේ නැහැ. ඔබ ලැබුවා තමයි. ඔබ පව් කෙරුවට බයිබලයේ කොහෙවත් ලියලා නැහැ ඔබ පව් කෙරුවම සුද්ධාත්මය ඔබෙන් යනවා කියලා. දුකටපත් වෙනවා. වහන්සේ කෙඳිරි ගන්නවා අතුලාන්තරේ. ඔබව පසුතැවිල්ලට ලක් කරනවා. ඉතින් මේ සහෝදරයා නිතර මට කතා කරනවා අනේ පාස්ටර් මාව ගන්න. ඉතින් මේ මොහොතේ මට ඔව ගන්න විදියක් තිබුණේ නැහැ. නමුත් මාසයක් දෙකක් ගියාට පස්සේ මම ගත්තා. අරගත්තම නැවත මොකද උනේ? ඔව් පසුතැවිලි වෙලා දෙවියන්ගේ අභිමුඛයට ආව. අද දැනට අවුරුදු 15ක් විතර ඔව් ආයේ කිසිම විටක වැටුනේ නැහැ. එතකොට අර ලැබපු සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතය තුළ සදා කාලෙටම ජීවත් වෙමින් ඔබව හරි තැනට රැගෙන එනවා. යන්නේ නැහැ. ඉතින් මේ දේ ඔබ අත්දැකලා ඇති ඔබගේ ජීවිතවල ඒ වගේම ඔබගේ සේවය තුළ ඔබ මේ දේ අත්දැකලා ඇති. ගොඩක් මිනිස්සු ඇදහිලිවන්තව හිටපු ගමන් ගස්සලා අරක කරලා මේක කරලා පාපෙට යනවා. හැබැයි ගියාම ටික දවසකින් ඔවුන්ම හැරිලා එනවා. නේද? ඔවුන් පසුතැවිල්ලට ලක් වෙනවා. ඔවුන් තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ව පසුතැවිල්ලට ලක් කරනවා. ටිකක් කල් යනකොට තේරෙනවා සුද්ධාත්මයන් වහන්සේ අතුල ඉඳලා කියලා දෙනවා ඔබ කරපු වැඩේ වැරදි. නැවත පසුතැවිලි වෙන්න. නැවත සමාව ගන්න යන්න. ඔබ මේ වගේ දේවල් ඔබේ කිතුණු ජීවිතයේ සේවය තුළ ඔබ අත්දැකලා ඇති, ඔබ අහලා ඇති. නේද? එතකොට අර අපි ලබන සුද්ධාත්මයන් වහන්සේ අපි තුල සිටීමෙන් ඒකයි දේව වචනේ කියන්නේ. මම කවදාක්වත් නුඹව අත්හරින්නේ නැහැ. නේද? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මම කවදාක්වත් නුඹව අත්හරින්නේ නැහැ. අපි තව හොඳ බයිබල් පොතයකට යමු. හේබ්‍රෝ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ දිහා අපි බලමු. හේබ්‍රෝ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ දිහා අපි බලමු. මෙතන ලස්සනට උන්වහන්සේ කියනවා. අපි දෙවෙනි කොටස බලමු. 5 වෙනි පදයේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ කියනවා මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින් නුඹ අත් නොහරිමි. උන්වහන්සේ කියා තිබේ. හලෙලුයා. දේව වචනේ කියනවා මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින් නුඹව අත් නොහරිමි. හලෙලුයා. දෙවියන් වහන්සේ කවදාක්වත් අපිව දාලා යන්නේ නැහැ. අපිව අතහරින්නේ නැහැ. කිසි අන්දමකින්. හලෙලුයා. ඔබ හොඳට තේරුම් ගන්න. ඔබ තුලට ආපු දෙවියන් වහන්සේ ඔබව තදින් අල්ලගෙන ඉන්නවා. ඔබගේ ජීවිතයේ විශාල ගමනක් ඔබ රැගෙන යනවා. හලෙලුයා. එනිසා ඔබ එන සුද්ධතුමිනි කිය හැමදාම කියන්න එපා ඒක වැරදි. ඒක යක්ෂයාට දොරක්. සුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතේ පාලකයා. උන්වහන්සේ මගේ ජීවිතේ මට මඟ පෙන්වන්න. මගේ රජතුමා, මගේ දෙවිතුමා, මගේ තාත්තා. හලෙලුයා. මා සමග ජීවත් වෙනවා. හලෙලුයා. දැන් මේ පාඩම් මාලාව මම ඉදිරියටම රැගෙන යනවා. ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන් අලුත් කිවිසුම ගැන. හලෙලුයා. අපි තව බයිබල් පදයකට යමු. යොහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයට අපි පෙරලමු. යොහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයට අපි පෙරලමු. යොහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් අපි කියමු. යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් අපි කියමු. එතන කියනවා ඒ සනසිලි කාර්යano
සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේය. උන්වහන්සේව පිළිගන්න ලෝකයට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්න ඕය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. හාලෙලූයා. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා සමග නුඹලා තුලෙහි සිටිනසේක. නුඹලාව අනාථ වෙන්න නාරින් නෙමෙයි. හාලෙලූයා. උන්වහන්සේගේ වචනය කියනවා සුද්ධාත්මයන් වහන්සේ අපිව අනාථ වෙන්න ඉඩ අරින්නේ අප සමග නැවතී සිටිනවා. හාලෙලූයා. අප තුලෙහි සිටිනවා. මේ වගේ ගොඩක් ඔබ නව කිවිසුම කියවනකොට ඔබ මේ වගේ ගොඩක් දේව වචන දකින්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඔබගේ ජීවිතය තුල ස්ථිරව ජීවත් වෙනවා. නැවතී සිටිනවා. හාලෙලූයා. අනාථ වෙන්න ඉඩ අරින්නේ නැහැ. ලැජ්ජාවටපත් කරන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ තුල ඉන්නවා. ඒ නිසා ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඔබ නව කිවිසුම කියවන්න. මම ඔබට කියනවා පරණ කිවිසුම වැඩි කියවන්න එපා. පරණ කිවිසුම කියවන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩිපුර නව කිවිසුම. ඔබ කී දෙනෙක් දන්නවද නව කිවිසුම පටන් ගන්න මොන පොතෙන්ද කියලා? දැන් මම ගොඩක් දෙනෙක් ගෙන් ඇහුවත් කියයි නව කිවිසුම පටන් ගන්න මතය පොතෙන් කියලා. නමුත් මම කියනවා නව කිවිසුම පටන් ගන්න මතය පොතෙන් නෙමෙයි. නව කිවිසුම පටන් ගන්න ක්‍රියාපොතේ. නව කිවිසුම හැදුනේ බිහිවුනේ ක්‍රියාපොතේ ඉඳලා. යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ. හාලෙලූයා. අලුත් කිවිසුම බිහිවුනේ යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ. එතකොට අලුත් කිවිසුම කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණුණාට පසුව බිහි වුණ කිවිසුමක්. හාලෙලූයා. පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබුණා මම මගේ ආත්මය නුඹලා අපිට වගුරනවා. යෝවෙල් දෙවෙනි පරිච්ඡේදයේ කියපු දේ ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ ඉෂ්ට වෙනවා. පෙන්තෙකොස්ත දවසේ උන්වහන්සේගේ ආත්මය මනුෂ්‍යයන් තුළට ආවට පස්සේ තමයි නව කිවිසුම බිහි වුනේ. සුද්ධාත්මය නැතුව සුද්ධාත්මය අපි තුළට අර උඩු මහලේ රැස්වලා යාඥා කරගෙන හිටපු 120 දෙනා තුළට පැමිණෙනකන් නව කිවිසුම බිහි වුණේ නැහැ. මේ සුද්ධාත්මයන් වහන්සේ තමයි නව කිවිසුමේ ට්‍රම්ප් කාඩ් එක. සුද්ධාත්මය නැතුව නව කිවිසුමක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ තමයි මූලිකයා. එතකොට ඔබ කියනවා නම් එනු සුදු තුමිනි කියලා හැමදාම ඔබට මේ නව කිවිසුමේ සේවකෙක් හැටියට ජීවත් වෙන්න බෑ. ප්‍රතිඵල නැහැ. යාඥාවට පිළිතුරු නැහැ. හරි ඇදහිල්ලක් නැහැ. ඒකයි මම ඔබට මේ කියන්න හදන්නේ. තේරුණා නේද? සුද්ධාත්මයන් වහන්සේට මුල් තැන දෙන්න. බලන්න දෙවියන් වහන්සේ අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා යේසුස් වහන්සේ පොළොවට එව්වා. ඇවිල්ලා උන්වහන්සේ දුක් විඳා වේදනාව විඳා පහර කෑව මේ හැම දෙයක්ම යේසුස් වහන්සේ තලුනේ පොඩි වුණේ වේදනා හැම දෙයක්ම උන්වහන්සේ විඳේ අපිට සුද්ධාත්මය දෙන පිණිස. අපේ ජීවිතය තුළට මනුෂ්‍යය තුළට දෙවියන් වහන්සේගේ ආත්මය ලැබෙන පිණිසයි යේසුස් වහන්සේ පූජාවක් වුණේ. දරුනේ පොඩි උනේ කසපාර කෑවේ වේදනාව වින්දේ අපිට සුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතය තුළට දෙන පිණිස. හාලෙලූයා. එතකොට අපි ඒ සුද්ධාත්මයන් වහන්සේව අගය කරන්නට අවශ්‍යයි. අපි තුලට පැමුණුන ඒ සුද්ධාත්මයන් වහන්සේව අපි වර්ණනා කරන්නට අවශ්‍යයි. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ බලවේගය ඵලය ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ හාස්කම් සුවය අපි නිතර දෙවේලේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. හාලෙලූයා. එතකොට ඔබ පැහැදිලිව තේරුම් ගන්න සහෝදර සහෝදරිය පැහැදිලිව තේරුම් ගන්න මේ සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ අපේ මේ නව කිවිසුමේ ප්‍රධාන චරිතය.
හලෙලූයා. එතකොට ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි නිතරම පිරීලා වර්ණනා කරලා අපි ධනාත්මකව කතා කරලා අපි ඉදිරියට යන්නට අවශ්‍යයි. අපි ධනාත්මක කතා කිරීම හරිම වැදගත්. ශුද්ධාත්මයන් වහන්සේ සතුටටපත් වෙන්න යන්නේ ක්‍රියා කරන්නට යන්නේ අපි ඇදහිල්ලෙන් ධනාත්මකව කතා කරන විටයි. නේද? ඔබ දකින්න ඇති එපිස 29:30 ඒ පදවල ඔබ දකින්න ඇති අපි ඍණාත්මකව කතා කරුවොත් ශුද්ධාත්මයන් වහන්සේ දුකටපත් වෙනවා. පැහැදිලිනේ? 29 වෙනි පදයේ කිව්වා එපිස 4 නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්පෙන්ට නොහැර අසන්නන්ට ප්‍රයෝජනෙ ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේව කතා කරපන්. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. එතකොට ඔබ පැහැදිලිව තේරුම් ගන්න අයහපත් දේ කතා කිරීමෙන් ශුද්ධාත්මයන් වහන්සේ දුකටපත් වෙනවා. යහපත් දේ කතා කිරීමෙන් ශුද්ධාත්මයන් වහන්සේ ගෞරවයටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීතියටපත් වුණාම උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය වැඩි. හලෙලූයා. උන්වහන්සේ අවදි වෙලා අපේ ජීවිත තුළ බලවත් වෙලා මහත් ලෙසින් උන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්න යනවා අපි ධනාත්මකව කතා කරන විට. ඍණාත්මකව කතා කරුවොත් දුකටපත් වෙනවා. එන්නු කිව්වොත් එන්නු සුදතුමනි කිව්වොත් ඒක ඍණ. දුකටපත් වෙනවා. ඇදහිල්ලක් නැහැ. පෙනුමෙන් ගමන් කරනවා. මා තුළ ඉන්නවා මගේ දෙවියන් වහන්සේ. මම උන්වහන්සේගේ ශුද්ධ මාලිගාව. හලෙලූයා. උන්වහන්සේ මගේ ජීවිතේ පාලකයා. මගේ ඇඩ්මිනිස්ට්‍රේටර්. මට මඟ පෙන්වන්න. උන්වහන්සේ මාව ජයපත් කරන්න නිතරම කියලා ඔබ ධනාත්මකව කතා කරන විට දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල පිබිදිලා ප්‍රීති වෙලා මහත් ලෙසින් ක්‍රියා කරන්නට යනවා. හලෙලූයා. එනිසා හරි වැදගත් අපිට සදාකාලයටම අපි තුල ස්ථිරව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් එවපු උන්වහන්සේගේ ආත්මය වර්ණනා කිරීම, විශ්වාස කිරීම, පිළිගැනීම, කතා කිරීම හරිම වැදගත්. හලෙලූයා. ඒ නිසා ඔබ එන සුදුතුමිනි කියන්න එපා කවදාවත්. ඒක වැරදි. ඒක වැරදි. ඒක මේ ඔය මිස්ටේක් එක ඔබ හදාගත්තම මේ එළිදරව්ව ඔබ ලැබුවම ඉදිරි දවස්වල මම ඔබට උගන්වන අලුත් දිවිසුම කියන මේ පාඩමේ ගොඩක් දේවල් ඔබට හොඳට තේරෙන්නට යනවා. තේරෙනනේ? තව මූලික කාරණයක් තමයි මම ඒක ගැන අද කතා කරන්න යන්නේ නැහැ. නමුත් තව මූලික කාරණයක් තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මිනිස්සු ගමන් නොකිරීම. තව මූලික හේතුවක් තමයි පරණ ගිවිසුමේ දෙවියන් ජේසුස් වහන්සේ පා කරපු විවස්ථානුකූල ක්‍රියාවල් අද සභාවල් තුල කරනවා. ඍණ එව්වා කෙරුවට කවදාකවත් ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. ඔබ ධර්මිෂ්ඨ වෙන්න කොපමණ ක්‍රියා කරුවත් ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. අපි පෙරළමු බයිබල් පදයකට. මම මේක දේව වචනයෙන් ඔබට පෙන්නන්නම්. ගලාති පොතේ දෙවනි පරිච්ඡේදයේ 21 වෙනි පදයට 21 වෙනි පදය දිහා බලන්න. ගලාති පොතේ දෙවනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරුණු කොටගෙන වේනම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරුණු කොටගෙන වේනම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක. එතකොට අපේ ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ අපේ ශුද්ධකම අපේ ගැලවීම පැමිණෙන්නේ අපි කරන ක්‍රියාවලින් නෙමෙයි. දැන් අද සමස්ත කිතුණු සභාව ඇදහිලිවන්තයන් පුරුදු කරලා තියෙනවා යම් ක්‍රියාවල් කරන්න. විවස්ථානුකූල ක්‍රියාවල්.
දැන් මිනිස්සු හිතනවා ඒවා කෙරුවම මම ධර්මිෂ්ඨ වෙනවා. දේව වචනේ කියනවා ඔබ කරන ව්‍යවස්ථාව කරනකොට ව්‍යවස්ථානුකූල ක්‍රියාවල් කිරීමෙන් ඔබ ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඇදහිීමෙන් තමයි ඔබ ධර්මිෂ්ඨ වෙන්න යන්නේ අලුත් කිවිසුමේ. පරණ කිවිසුමේ ධර්මිෂ්ඨ වෙන්න ක්‍රියාවල් කරනවා. ගොඩක් ක්‍රියාවල් කරනවා. එතකොට අද අපි මේ ක්‍රියාවල් කරන්න අවශ්‍ය නැහැ. අපි උන්වහන්සේ ඇදහිීම කරනු කොටගෙන අපි ධර්මිෂ්ඨ වෙනවා. ඒ නිසා මේ දේව වචනේ කියනවා ව්‍යවස්ථාව කරනු කොටගෙන ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරනු කොටගෙන වේ නම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මනසේ. ඒතොර අපේ හොඳට තේරුම් ගන්න. ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ අපි කරන ක්‍රියාවල් වලින් නෙමෙයි. ඒතොර අද කිතුණු ස්වභාවවල ගොඩක් වැරදි ක්‍රියාවල් කරන්න මිනිස්යාංග පොළඹවලා මිනිස්යාංග වැරදි මාර්ගයේ අන්නේ සුභාරංචියක් තුල නැගෙන යනවා. ඒක තව හේතුවක් මිනිස්යා ආත්මයන් වහන්සේ තුල ගමන් නොකිරීම. ඒක තව විශාල හේතුවක්. මොකද ක්‍රියාවල් වලට පුරුදු කරලා තියෙනවා මේ ආත්මයන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නෙත් නැහැ. එනු සුදතුමිනි කියනවා. ඔන්න බලන්න. යක්ෂයා දාලා තියෙන වැරදි දේ. එනු සුදතුමිනි කියලා ව්‍යවස්ථානුකූල ක්‍රියාවල් කරන ධර්මිෂ්ඨ වෙන. සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. ඔබ දැන් මේ වරද හදා ගන්න අවශ්‍යයි. ඔබ කියන්නේ එනු සුදතුමිනි නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ මගේ තාත්තා. මගේ ජීවිතය බාර අරගෙන මගේ ජීවිතය තුල පැය 24ම හැම මිනිත්තුවෙම ක්‍රියාත්මක වෙන මගේ දෙවියන් වහන්සේ මා තුල සිටිනවා. මගේ ජීවිතය තුල සිටිනවා. ඔබ දන්නවද? ඔබ එහෙම කියනකොට ඔබ තුල ලොකු ප්‍රීතියක් හට ගන්නට යනවා. ලොකු ඇදහිල්ලක් ක්‍රියාත්මක වෙන්න යනවා. ඒ ධනාත්මකව කතා කරනකොට දෙවියන් වහන්සේ අතුලාන්තරේ පිපිදිලා ක්‍රියා කරන්නට යනවා. ඔබ කරන ව්‍යවස්ථානුකූල ක්‍රියාවල් නිෂ්ඵලයි කියලා ඔබට දැනෙන්න යනවා. ඔබ ඊළඟට ආත්මෙන් වැඩ කරන්න පටන් ගන්නවා. හලෙලුයා. ඔබ ආත්මෙන් ගමන් කරන්න අවශ්‍යයි. ඔබ දන්නවද? මේ මාතෘකාව දෙවියන් වහන්සේ මගේ සිතට දැන් මේ කතා කරන්න විශාල හේතුවක් නිසා. අපි ජීවත් වෙන්නේ භයානක කාලයක. මේ කාලේ අපිට ආත්මයන් වහන්සේගේ හඬ ඇසුනේ නැත්නම් සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අපිට ලැබුණේ නැත්නම් මේ කාලේ අපි විනාශ වෙන්න යනවා. අපි දන්නේ ඉදිරියේ මේවා කොහෙන් අවසන් වෙයිද කියලා. උන්වහන්සේ දේව වචනේ ලියලා තියෙනවා. කොයිම කලකවත් ලෝකේ සිදු නොවිච්ච දේ සිදු වෙනවා කියලා භයානක දේ. යේසුස් වහන්සේ ලියලා තියෙනවා. ඒ නිසා මේවා වල අවසානය මොකක්ද කියලා අපි ආත්මික කෙනාට දැනෙනවා. මට දැනෙනවා. ඔබටත් දැනෙන්න අවශ්‍යයි. ඔබ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ගමන් කරන්න අවශ්‍යයි. ඔබ ආත්මේ හඬ අහන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඔබ තුලට ඇවිල්ලා ඔබ තුල ඉඳලා උන්වහන්සේ ඔබ ගැලවෙන්නේ නැත්නම් වැඩක් නැහැ නේ ඔබේ ජීවිතේ. බලන්න සුනාමිය ආපු වෙලාවේ කොප්පමණ කිතුනෝ මැරුණාද? දේවදාසයෝ මැරුණා. දේවදාසයන්ගේ භාර්යාවෝ ගහගෙන ගියා. එකම දරුවා ගහගෙන ගියා. කොහොමද එහෙම වුනේ? එහෙම වෙන්න පුළුවන්. ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව, සුද්ධාත්මයන් වහන්සේගේ හඬ අහන්න නැතුව, ලෝකෙට ඕන විදියට පෙනුමෙන් ඔබ ගමන් කෙරුවොත් ජීවත් වුණොත් ඔබට විනාශය තමයි උරුම වෙන්නේ. ඔබට දෙවියන්ගේ ගැලවීම උරුම වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරිය මම කියන දේ පැහැදිලිව තේරුම් ගන්න. හොඳට ෆයින් ටියුන් කරන්න අවශ්‍යයි අතුලාන්තරේ ඉන්න දෙවියන් වහන්සේගේ හඬට. හලෙලූයා. හඬට හොඳට වුන්කම් දෙන්න. හඬ නැතුව කිසිම තැනක ඔබ ගමන් කරන්න එපා.
ඔබ මම කිව්වා අලුත් ගිවිසුම පටන් ගන්න ක්‍රියාපොතෙන් කියලා. ඔබ ක්‍රියාපොතේ ඉඳන් ඔබ කැඹුරට දිගට හොඳට කියවලා තේරුම් ගන්න බලන්න සියල්ල සිදු වුණේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙනයි. සියල්ල සිදු වුණේ පාවුලුතුමාලා, පේදුරුතුමාලා, යොහාන්තුමාලා ගමන් කෙරුවේ තනිකර ආත්මය හඬ අහලා. ගොඩක් තැන්වල ඔබ දකි පාවුලුතුමා එහෙම කියනවා සුද්ධාත්මය මට අවසරයක් දෙන්නේ නැහැ ඔය රටට එන්න. මම එන්න ආසයි. නමුත් ආත්මයේ අවසරය එනකම් මම ඉන්නවා යාඥා කරගෙන. අලුත් ගිවිසුම ගමන් කරන්න ඕනේ ආත්මයේ අවසරය ඇතුව, ආත්මයේ සමාදානය ඇතුව, ආත්මයේ හඬ අහලා. හාලෙලුයා. මම ඉදිරි දවසේ ඔබට කරන්න යනවා ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇසීම කියන පාඩම. හරි වැදගත්. දෙවියන්ගේ හඬ නැතුව අපිට මේ පවතින භයානක ලෝකේ ඉදිරියට යන්න බෑ. දෙවියන්ගේ හඬ අවශ්‍යයි. සැනසීම අවශ්‍යයි. යක්ෂයා බලවත් ලෙසින් ක්‍රියාත්මක වෙනවා. නේද? යක්ෂයා බලවත් ලෙසින් ක්‍රියාත්මක වෙනවා. දකින තැන හැම හන්දියම, හැම අස්සක් මුල්ලක් නෑරකම තනිකර මැසිවිලි ඍණාත්මක දේවල් කතා වෙන්නේ. මුළු ලෝකයක් බය වෙලා. නිකම් බලන්නකො එන්නත ගහගන්න එක දවසක් කිලෝමීටර් 5ක පොලිමක්. යා පොලිම මිනිස්සු බය වෙලා. ඇදහිීමක් නැහැ. දෙවියන් කෙරේ විශ්වාසයක් නැහැ. නමුත් අපි එහෙම බය වෙන්න අවශ්‍ය නැහැ. දේව වචනේ කියනවා නුඹ මා තුළ ස්ථිරව පවතිනවා. නුඹ සියල්ලදී ගැලවෙන්න යනවා. හalleluya. අපි ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ අහලා උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේව නිතරම ඡායටපත් කරගෙන අපි ජීවත් වෙනවා නම් අපි බොහෝ ආශිර්වාද ලබන්නේ. හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම හිතනවා අදට ඇති. ඔබගෙන් මම ඉල්ලා සිටිනවා ධනාත්මක ප්‍රකාශන කරන්න. ධනාත්මක ප්‍රකාශන කරන්න. නිතරම ඔබගේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරන්න. මම දෙවියන් වහන්සේගේ ආලෝකය, මම දෙවියන් වහන්සේගේ මාලිගාව, යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට වූ ආත්මය වන ශුද්ධාත්මය මා තුළ වැඩ වාසය කරයි. එම නිසා දෙවියන් වහන්සේ මා තුලත්, මා දෙවියන් වහන්සේ තුලත් ඇත්තේ. හalleluya. දෙවියන් වහන්සේගේ ආලෝකය මම හැම කෙනාටම පතුරනවා. දෙවියන් වහන්සේගේ සියලු ආත්මික ආශිර්වාද වලින් මට ආශිර්වාද කර හමාරයි. හalleluya. ජීවිතයට, දේව භක්තියට අදාළ වූ සියලු පොරොන්දු මට දී තිබේ. මේවා ඔබ නිතරම ප්‍රකාශ කරන්න. සියලු අධිපති කමේද, ඵලයේද හිසවන යේසුස් වහන්සේ තුල මම සම්පූර්ණව සිටින්නේ. එම නිසා යේසුස් වහන්සේ සතු සියලු ඵලය මා තුළ ඇත. සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්න යේසුස් වහන්සේ මට ඵලය දී තිබේ. හalleluya. අශුද්ධ ආත්ම දුරු කරන්නට, සියලු ආකාර ලෙඩ රෝග හා සියලු ආකාර රෝග සුව කරන්නට, මලවුන් නැගිටවන්නට උන්වහන්සේ මට ඵලය දුන්සේක. හalleluya. මම සියලුම යක්ෂයන් දුරු කරමි. සියලුම රෝගීන් සුව කරමි. හalleluya. මා රෝගීන් පිට අත්බු කල්හි ඒ හැම රෝගියෙක්ම සුව වෙයි. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටවපු ආත්මය වන ශුද්ධාත්මය මා තුල වාසය කරන බැවින් මට බලවත්ය කරන්න පුළුවන්. හalleluya. මෙවැනි දේවල් ඔබ ප්‍රකාශ කරන්න. මගේ ශරීරය තුලට කිසිම රෝගයක් හැමිනීමට ශුද්ධාත්මය ඉඩ නොදෙයි. හalleluya. කිසිම රෝගයකට, වසංගතයකට ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න බෑ. ඔබ ආත්මෙන් බලවත්ව හිටියොත් ආත්මයට අයිති නෑ. ආත්මය දැක්කම බය වෙලා රෝගේ දුවන්ට යනවා. හalleluya. හිතෝපදේශ පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ කියනවා. උන්වහන්සේගේ ආත්මය මගේ ජීවිතේ ඇතුළාන්තරේ සෝදිසි කරනවා. හalleluya. උන්වහන්සේගේ ආත්මය අපේ ජීවිතේ හැම ඇතුල් කොට්ටවාසයක්ම සෝදිසි කරනවා. ඒවා දුර්වල නම් ඒවා හදනවා.
හාලෙලූයා. ඒක ශක්තිමත් කරනවා. එනිසා ඔබ මේ සුද්ධාත්මය නිතරම අවදි කරගෙන ප්‍රීතියට පත් කරගෙන සුද්ධාත්මයන් වහන්සේ ඔබ ජීවත් වෙන්න අවශ්‍යයි. එවිට පුදුම දේ ඔබේ ජීවිතයේ සිදු වෙන්න යනවා. රෝග පාවෙන්න යනවා. උන්වහන්සේගේ මහත් ඵලය, බලවුන් නැගිටවන ඵලය අපි තුල තිබෙනවා. හාලෙලූයා. ඒක ඔබ විශ්වාස කරලා කතා කරන්න අවශ්‍යයි. නිතරම ඔබ විශ්වාස කරලා කතා කරන්න. නිතරම තනාත්මකව කතා කරන්න. හාලෙලූයා. නිතරම රෝග වලට, පරීක්ෂාවල් වලට, යක්ෂයාගේ සියලුම බලවේග අන්ධකාර දුරු වෙන්න ඔබ කතා කරන්න. අපි ළඟ තමයි යක්ෂ දුරු කරන ඵලය තිබෙන්නේ. හාලෙලූයා. දෙවියන්ගේ ඵලය අපි තුල තිබෙන්නේ. මේ ලෝකේ ආලෝකය. දෙවනාසේ කිව්වා මගේ දරුවෝ මේ ලෝකේ ආලෝකය. එනිසා ආදරෙන් ඉල්ලා සිටිනවා ධනාත්මකව කතා කරන්න. පොසිටිව් කතා කරන්න. හාලෙලූයා. රින කතා කරන්න එපා. අපි ගීතිකාව